තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම බෞද්ධ රූපවාහිනිය මේ පෙරේදී ඔබ වෙත සංනිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් මුදම් සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමීන් වහන්සේ බම්බලපිටිය සිරි වජිරාරාම වාසී පූජනීය මේගොඩ සුඛිත ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැම දිනම පළමුවෙන් සාදු නාද නංවා නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. දේශනාව වෙනුවෙන් අද දවසේ පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ සේපාල සමරසේකර මහත්මයා, රේණුකා මල්කාන්ති මහත්මිය සහ පවුලේ ආදරණීය සහෝදර සහෝදරයන් පිරිස එකමුතු වෙන. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට අපි හැම දිනම නමස්කාර පූරකව ආරාධනා කර සිටිමු. මෙතෙන් සිට උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාච සාභික්කවේ මජ්ජිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සේයති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. පළමු කොටම බෞද්ධ මාධ්‍ය ජාලයේහි සභාපති ධුරීන කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති අතිගෞරවාර්හ බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි. අද බලාපොරොත්තු වෙන්නේ හැම දිනම ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා සහ මානව විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ආචාර්ය සේපාල සමරසේකර මහත්මයාණන්, රේණුකා මල්කාන්ති මහත්මනිය, එවැගේ මේ පවුලේ සොහොයුරන් ලොකු අය ඇතුළු සහෝදර පිරිස එකතු වෙලා දයාබර පියාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීම සඳහා පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකෙට දේශනා කළේ මානව වර්ගයාට විමුක්තිය සැලසීම සඳහා. ලෝකේ ආගම් ඉතිහාසය දිහා බැලුවහම පේනවා ආගම් හැදිලා තියෙන්නේ මිනිස්සුන්ගේ ඇදහිලි විශ්වාස මත පදනම් වෙලා ඒ ඇදහිලි විශ්වාස අතර හිටපු මිනිස්සුන්ට
ශාන්තියක්, සැනසීමක්, විමුක්තියක් උදා කර දීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය විමුක්තියක් උදා කර දීම සඳහා තමයි ආගම් ඉදිරිපත් වෙලා තියෙන්නේ. හැබැයි ඒ ඉදිරිපත් වෙච්ච ආගම් දිහා බැලුවහම පේනවා ඒ ආගම් ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා කොයිතරම් දුරට සමත් වෙලා තියෙනවද කියන එක ගැටලුවක්. මොකද ගොඩක් වෙලාවට ආගම් වලින් කරන්නේ මිනිස්සුන්ගේ ඇදහිලි විශ්වාස ආදිය පිරිමසලා දෙවියන් කෙරෙහි එම නැත්නම් සර්ව බලධාරී සංකල්පයක් කෙරෙහි මිනිසුන්ව භක්තිමත් කරලා මරණින් පසු ශාන්තියක්, සදාකාලික විමුක්තියක්, දිව්‍ය සහව්‍යතාවයක්, දෙවියන් හා එක්වීමක් ගැන කියලා දෙනවා. හැබැයි ඒ ආගම් විශ්වාස කරන ඒවා අනුගමනය කරන මිනිස්සු දිහා බැලුවහම, අනුගාමිකයෝ දිහා බැලුවහම අපිට පේනවා ඒගොල්ලෝ මරණින් මතු ශාන්තියක්, විමුක්තියක් අපේක්ෂා කරනවා විනා දිට්ඨ ධම්මික වශයෙන් මේ ජීවිතයේ වශයෙන් ශාන්තියක්, සැනසීමක් ගැන කතා කරන්නේ නැහැ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේගේ දහම ඒ අතින් කොයි තැනකද තියෙන්නේ? උන්වහන්සේගේ දහම දුක නිවීම සඳහා වූ දහමක්. මරණින් මතු දුක්ඛ නිරෝධය පිණිස නෙමෙයි. මේ ජීවිතේ දැන් දිට්ඨ ධම්මික වශයෙන් දුක නැති කිරීම සඳහා වූ දහමක්. ඒක කොහොමද කියන්නේ? උන්වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව අරගෙන බලන්න. මොකද්ද දේශනා කරන්නේ? දුක්ඛාරි සත්‍ය. දුක කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදයාරි සත්‍ය. දුක ඇති වෙන්න හේතුව මොකද්ද? දුක්ඛ නිරෝධාරි සත්‍ය. දුක නැති කරන්නේ කොහොමද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය. දුක නැති කිරීමේ මාර්ගය මොකද්ද? දැන් එතකොට පැහැදිලි උන්වහන්සේ පෙන්වන්නේ දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. හරි? දුක නැති කිරීම කියලා කියන්නේ මොකක්ද? දුක නැති කිරීම කියලා කියන්නේ සතුට සොයා ගැනීම කියන එක. මොකද්ද මේ දුක කියන්නේ? මානව සමාජයේ ඉතිහාසය පුරාම මිනිස්සු වඩාත් යහපත් සතුටුදායක ජීවිතයක් සඳහා මහන්සි වුණා. ඉතිහාසය ගත්තාම මිනිස්සු අවි ආයුධ නිෂ්පාදනය කළා. ගල් ආයුධ, දුනු ඊතල. මොකටද? වඩා හොඳ ආහාරයක් සපය ගන්න. ගින්දර හොයාගත්තා. රෝදේ හොයාගත්තා. ආහාර පිසින්න ක්‍රම හොයාගත්තා. තාක්ෂණයන් හොයාගත්තා. මෙවලම් හැදුවා. මොකටද? වඩාත් සතුටුදායක ජීවිතයක් උදා කරගන්න. අද වෙනකොට තාක්ෂණය කොච්චර දියුණු වෙලා තියෙනවද? අපි කියනවා සුහුරු ලෝකයක් නේ. ස්මාර්ට් ලෝකයක් තියෙන්නේ. ඒක ඇතුලේ මුළු ලෝකයම අපේ අතට අරගෙන පිරික්සන්න පුළුවන්. ඒ මට්ටමට ඇවිල්ලා තියෙනවා. එතකොට මිනිස්සු ඇයි මේක ගලේ? මිනිස්සුන්ගේ ජීවිතේ පහසු කරගන්න, සතුටු කරගන්න.
අභ්‍යන්තර ප්‍රීතියක් හදාගන්න, විනෝදය හදාගන්න. ඒ සඳහා මිනිස්සු දැනගෙන හිටපු හැම උපක්‍රමයක්ම පාවිච්චි කළා. හැබැයි අපි බුද්ධිමත්ව කල්පනා කරලා බැලුවොත්, අපි නුවණින් කල්පනා කරලා බැලුවොත් අපිට පේනවා මේ දේවල් ටික ඇතුලේ ඇත්තටම වෙලා තියෙන්නේ අපි රැවටිලා තියෙනවා. අපි හිතනවා මෙතන සතුට තියනවා කියලා හිතාගෙන ඒක කරනවා. කරලා බැලුවාම ලොකු දෙයක් නැහැ. ඈත අර අපි උපමාවකට කිව්වොත් මිරිඟුව වතුර තියනවා කියලා හිතාගෙන මුව දුවනවා. ළඟට ගිහිල්ලා බැලුවම වතුර නැහැ. ඒ වගේ කොච්චරනම් මිනිස් ලෝකයේ ඇතුලේ බිලියන සංඛ්‍යාත මානව ජනතාව, මානව ප්‍රජාව තමන්ගේ සතුට පිණිස මේ ඉතිහාසයේ පුරා මොනතරම් දේවල් කරන්නේද? මොනතරම් උපයා ගැනීම, මොනතරම් වියදම් කිරීම, මොනතරම් තාක්ෂණයන්, කොච්චර දේවල් කරන්නේ. හැබැයි මේ සියල්ල අවසානයේදී තියෙන අපේක්ෂා භංගත්වය. මේකද ජීවිතය කියලා හිතෙන තැන. අන්න එතෙන්ට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආදේශ වෙන තැන. එතෙන්ට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උත්තර තියෙන තැන. හරි. හරියටම කිව්වොත් මිනිස්සු හිතලා නවත්තන තැන, ආගම් හිතලා නවත්තන තැන තමයි බුදුදහමේ හිතන්න පටන් ගන්න තැන. හරි. එතනින් එහාට තමයි අපිට හොයන්න තියෙන්නේ. එතනින් එහාට තමයි අපේ සොයා ගැනීම තියෙන්නේ. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ දුක නැති කිරීම සඳහා, මේ දුක නැති කිරීම සඳහා මාර්ගයක් තියෙනවා. මිනිස්සු හිතනවා තණ්හාව නිසා තමයි දුක නැති වෙන්නේ කියලා. මිනිස්සු හිතනවා හොඳට අපිට ආස කරන දේවල් තියෙනවා නම්, අපි කැමති විදිහේ ජීවිතයක් තියෙනවා නම්, අපි සතුටුදායක විදිහේ දේවල් ටික ඔක්කොම තියෙනවා නම් අපේ ජීවිතේ හරි සතුටුයි කියලා. හැබැයි ඒවත් තියෙන නැත්තන්ගෙන් අහලා බලුවම ඒ ඇත්තු කියනවා අපේ ජීවිතෙත් මොනවා තිබුණත් සතුට නැහැ කියලා. අන්න එතන තමයි සාමාන්‍ය ලෝකයා, සාමාන්‍ය මිනිස්සු හිතලා උපේලා සතුටු වෙලා නවතින තැන, සාමාන්‍ය ආගම් ලෝකයේ ඇතුලේ, විශ්වාස ඇදහිලි ඇතුලේ හිතලා නවතින තැන තමයි බුදුරජාණන් වහන්සේගේ දහම පටන් ගන්න තැන. දැන් උන්වහන්සේ මෙතන පෙන්නනවා මම විමුක්ති මාර්ගයේ හැටියට පෙන්වන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. මොකක්ද ආරෂ්ඨාංගික මාර්ගය කියලා කියන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේක විශේෂ කාරණාවක් නේ. ලෝකේ බිහි වෙච්ච හැම ආගමක්ම පෙන්වන්නේ විමුක්තිය උදා කිරීම සඳහා දෙවියන් විශ්වාස කරන්න ඕනේ, දෙවියන්ට කැප වෙන්න ඕනේ, දෙවියන් අදහන්න ඕනේ, දෙවියන් විසින් තමයි පුද්ගලයාව විමුක්ත කරන්නේ. පුද්ගලයාව විමුක්ත කරන්නේ, ශාන්ත කරන්නේ දෙවියන් විසින්. දෙවියන් විසින් පුද්ගලයා වෙත දානය කරන වරයක්, සම්ප්‍රදානයක් තමයි විමුක්තිය කියලා කියන්නේ. හැබැයි බුදුහාමුදුරන්ගේ දහම මෙහෙම පෙන්වන්නේ නැහැ. උන්වහන්සේ පෙන්වන්නේ මේක හරි ප්‍රායෝගිකවාදී විදිහට, හරි යථාර්ථවාදී විදිහට. අපිට දුකින් මිදෙන්න ඕන නම්, Tamanට මේ ජීවිතේ යම් දුකක් තියෙනවා නම් ඒකෙන් අත මිදෙන්න ඕන නම් ප්‍රතිපදාවක් තියෙනවා වඩන්න. ඔයත් ප්‍රතිපදාව වැඩුවොත් ඔයත්න්ට ප්‍රතිඵල තියෙනවා. දැන් එතකොට කල්පනා කරලා බලන්න, කවුරු හරි ඔකේ අපි අනිත් පැත්තට හිතමු. කවුරු හරි ඉන්නවා මේ ජීවිතේ දුකක් නෙමෙයි සැපක් කියලා හිතන අය. එහෙම හිතන කෙනෙක් ඉන්නවා කියලා කියමු. කමන්නේ. එයාට අයිතියක් තියෙනවා මේ ප්‍රතිපදාව වඩන්නේ නැතුව ඉන්න. කිසි ගැටලුවක් නැහැ. කවුරු හරි
තරුණ දුවෙක් පුතෙක් හරි හිතනවා නම් නේ අපිට මේ ජීවිතේ හරි සතුටුයි. අපිට මේ නිවන් දකින්න ඕනේ. අපිට හොඳට කාලා බීලා සතුටින් ඉන්න ඕනේ. අපිට විනෝද වෙන්න ඕනේ. අපිට මත් වෙන්න ඕනේ. ඒක එයාගේ තෝරා ගැනීම. හැබැයි ඒ තෝරා ගැනීමට එයා වග කියන්න ඕනේ. ඒ තෝරා ගැනීමට ඒ කරන කෙනා වග කියන්න ඕනේ. එයාට ඒකේ ප්‍රතිඵල හම්බ වෙනවා. එයා හිතනවා නම් ඒකේ විමුක්තිය, සතුට, සැනසීම, ශාන්තිය හම්බ වෙනවා කියලා ඒක එයාට අත්හදා බලන්න පුළුවන්. හැබැයි මේ ජීවිතේ මේ දේවල් විඳලා ගොඩක් වෙලාවට වෙන්නේ ওই දේවල් ජීවිතේ කාලයක් විඳ කෙනෙක් හිතනවා අයියෝ මේකෙත් මහ ලොකු දෙයක් නෑ කියලා. අන්න එහෙම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පාරක් පෙන්නනවා. එහෙම කෙනෙක් හිතනවා නම් මේ තියෙන දේවල් වලින් ඉක්මවා ගිහිල්ලා හිතන්න. මං කිව්වේ මිනිස්සු හිතලා නවත්තන තැන තමයි අපි හිතන්න පටන් ගන්නෙ. මිනිස්සුන්ට හිතලා කන්න තියෙන දේවල් කාලා බීලා විනෝද වෙලා සතුටු වෙලා පංචකාමයන් භුක්ති විඳලා මිනිස්සුන්ට ඇති හිස් හුදකලා බවක් දැනෙනවා නම් මේකද ජීවිතය කියලා හිතනවා නම් ඊට වඩා දෙයක් එයා හොයනවා නම් අන්න බුදුහාමුදුරුවෝ උත්තරයක් දෙනවා. දැන් ඔබට දැනෙන අශාන්තිය, දුක, සංතාපය, කලකිරීම, අපේක්ෂා භංගත්වය, හිස් බව, අසන්තෘප්ත භාවය සඳහා මම පාරක් පෙන්නනවා. ඒකෙන් මිදීම සඳහා, ඒකෙන් ගැලවීම සඳහා. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ලෝකේ සියලු දෙනාගේ මාර්ගය වෙන්න ඕනේ නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ දුකෙන් මිදෙන්න කැමති කෙනාගේ මාර්ගය. දුකෙන් මිදෙන්න කැමති ඇත්තන්ගේ පාර. හරි? මේ ජීවිතයේ දුකයි කියලා දකින ඇත්තන්ට ඒ දුකෙන් අත මිදීම සඳහා වූ ආධ්‍යාත්මික ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඒක තමන්ගේ තෝරා ගැනීමක්. අනිවාර්ය රීතියක්, අනිවාර්ය නීතියක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ නමකටවත් කියන්න බෑ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේමයි ගමන් ගන්න ඕනේ කියලා. ඒක ඔබේ තෝරා ගැනීමක්. අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් යෝජනාවක් කරන්න විතරයි. මෙහෙම එකක් තියෙනවා. දැන් එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය කවුරු හරි කෙනෙක් තෝරගත්තා නම් එයාට කොහොමද දෙක වඩන්න පුළුවන් වෙන්නේ? පළවෙනි එක සම්මා දිට්ඨි. දැන් ඒකට එතකොට තියෙන්නේ තමන් කරලා උපය ගන්න දෙයක්. තමන්ට තමයි කරන්න තියෙන්නේ. සම්මා දිට්ඨි. දිට්ඨිය දැක්ම. තමන්ට ලෝකෙ දකින විදිහ වෙනස් වෙන්න ඕනේ. හරි? මේක හරි ලස්සන දෙයක් නේ. එක්කෙනෙකුට ලෝකෙ දකින විදිහ සාපේක්ෂයි. හැමෝම ලෝකෙ දකින විදිහ එක වගේ නෑනේ. එක්කෙනෙක් ලෝකෙ දකින විදිහ සාපේක්ෂයි. අපි කියන්නේ අපිට තියෙන විෂන් එකක්, දැක්මක්. හරි. එතකොට අපි ලෝකෙ දකින විදිහ, ඒ දකින විදිහට අනුව තමයි අපි ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්නේ, වටිනාකම් පවරන්නේ, අත්දැකීම් බෙදා හදාගන්නේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලෝකයේ සම්බන්ධයෙන් මම පෙන්නනවා දකින්න විදිහක්. එතකොට ඒ විදිහ හරි කියලා හිතනවා නම් එහෙම දකින්න පුළුවන්. ඒක තමයි සම්මා දිට්ඨිය. ඇයි සම්මා දිට්ඨියෙන් දකින්න ඕනේ? දැන් මේ අපේ තෝරා ගැනීම අපි තමයි මේ වැඩේ කරන්න යන්නේ. අපේ කැමැත්තෙන්, කැමැත්තෙන්. ඒ කෙනාට පෙන්නන හරි ඔබ කැමැත්තෙන් නම් මේ මාර්ගය වඩන්නේ සම්මා දිට්ඨියට එන්න. දකින්න ලෝකෙ දිහා. දැන් මෙච්චර කල් දකින්නේ කොහොමද? තියෙන විදිහට. තියෙන විදිහ කියන එක නිට්ටයයි, සුඛයි, ආත්මයි කියලා. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අමුදරුව වේවා, දීපල ඉඩකඩම් වේවා, මිල මුදල් වේවා, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ධනය, රැකියාවන්, වාහන සියල්ල දිහා දකින්නේ නිට්ටයයි, සුඛයි, ආත්මයි කියලා.
ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න කියලා. ඒ දර්ශනය හදාගන්න කියලා. කවුරු හරි කෙනෙක් සම්මා දිට්ඨියට එනවා නම් ස්කන්ධයන් දිහා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න කියලා. ස්කන්ධයන් කියලා කිව්වහම ටිකක් අමාරු වචනයක් කියලා හිතන්න පුළුවන්. මොකද ස්කන්ධ කියලා කිව්වේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් අපි ගන්න සියලු රූපස්කන්ධය. අයිතෝරගමු මිනිස්සෙක් සතු සියලු අත්දැකීම් ප්‍රමාණය තමයි ස්කන්ධ පංචකය කියන්නේ. පුද්ගලත්වයේ හැදෙන්නේ එතනින්. පුද්ගලෙක් කියන්නේ මස් කඳක් නෙවෙයිනේ. එහෙනම් මෘත ශරීරයත් පුද්ගලෙක් කියන්නේ බෑ. පුද්ගලෙක් කියලා කියන්නේ එයාගේ අත්දැකීම් ප්‍රමාණය, එයාගේ සියලු අත්දැකීම් ශේෂ්ත්‍රය. මොනවාද එයාගේ අත්දැකීම් තලයේ තියෙන්නේ? ඇහැට දකින රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස අත්දැකීම්. ඒවට කියන රූප කියලා. අපි රූප කියන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා විවහාරයේ ඇහැට පේන රූප විතරයි. හැබැයි ස්කන්ධ පංචකයේදී රූප කිව්වහම රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ඔක්කොමයි තියෙන්නේ. ඇහැට පේන රූප, කනට ඇහෙන සද්ද රූප, නාසයට දැනෙන ගන්ධ රූප, දිවට දැනෙන රස රූප, කයට දැනෙන පහස පොට්ටබ්බ රූප. එතකොට මේ රූපස්කන්ධය කියලා කියන්නේ අත්දැකීම්. ඉන්ද්‍රියානුසාරී අත්දැකීම්. ඒව සම්බන්ධයෙන් ඇති කරගන්න විඳීම් ටික තමයි වේදනා කියන්නේ. වේදනා ශේස්ත්‍රය, විඳීම් ශේස්ත්‍රය. රූප ලස්සනයි කියලා දකිනවා, ගඳ සුවඳ හොඳයි කියලා හිතනවා, රස බොහොම මිහිරි කියලා හිතනවා. දුක්ඛ පැත්තටත් හිතනවා. අපෝ ඒවා මහා නීරසයි, තිත්ත රහයි, කහට රහයි, කසාය රහයි, බෙහෙත් රහයි, අපිරිසුදුයි, ජරා රහයි, කුණු රසයි ගැටෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා දෙකටමයි දිනේ. වතුර ටිකක් බිව්වහම 아무තු දෙයක් නැහැ. අපි කියන්නේ පතෝල ටික දියට උයාගෙන කෑවහම 아무තු රසක් නැහැ. එළවලුවක් හැටියට හොඳයි කියලා අන්න ඒ වගේ. අදුක්ඛම සුඛ වේදනා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. හරි? වේදනා ස්කන්ධය. එතකොට රූපස්කන්ධය ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස කියන ඔක්කොම ටික. වේදනාස්කන්ධය කියලා කියන්නේ ඒ ඉන්ද්‍රයන් හරහා ලැබෙන අරමුණු විඳින එක. සුඛ වශයෙන් වේවා, දුක්ඛ වශයෙන් වේවා, අදුක්ඛම සුඛ වශයෙන් දෙකටම නැති තැනක වේවා. ඊළඟට සංඥා ස්කන්ධය හඳුනා ගැනීම. මේ ගස්, මේ පුද්ගලය, මේ මල්, මේ අහවල් ගහ, මේ බොහොම හොඳ ගහක්, මේ බොහොම ලස්සන මිනිහෙක්, මේ අපි බොහොම අඳුරන කෙනෙක්, මේ අහවල් සතා ආදි වශයෙන් අපි අඳුනා ගන්නවා. සංඥා නාමකරණය කරනවා. ඒක තමයි සංඥා ස්කන්ධය. සංකාර කෙලෙස් හදනවා. දකින්නකොටම අකමැති කෙනා තරහ ඇති වෙනවා. තරහ හෝමෝන් නිපද වෙනවා. ආශක්ත කෙනෙක් දකින්නකොටම ආකර්ෂණීය හෝමෝන නිපද වෙනවා. කලබල වෙනකොට තැති ගැනීමේ හෝමෝන නිපද වෙනවා. සංකාරස්කන්ධය කෙලෙස් හදනවා. විඥානස්කන්ධය මේ සියලු ක්‍රියාවලිය සිද්ධ වෙන පදනම, මේ සියලු ක්‍රියාවලිය සිද්ධ වෙන වේදිකාව තමයි විඥානය කියලා කියන්නේ. ඒක තමයි විඥානස්කන්ධය කිව්වේ. දැන් එතකොට ස්කන්ධ පංචකය, මේ ස්කන්ධ පංචකය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා දකින්න එක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා දකින්නවා. ස්කන්ධයන්ගේ අනිත්‍ය දකින්නවා, දුක දකින්නවා, අනාත්මය දකින්නවා.
අනිත්‍යයි නිට්ටය නෑ මොහොතක් පාසා වෙනස් වෙනවා කියලා හිතනවා. දැන් අපි කියන්නේ කතාවට මම දැකලා තියෙනවා ඒ සමහර ඇත්තෝ නිතර දානවා එකම ගඟකට එකම කෙනෙකුට දෙපාරක් බහින්න බෑ කියලා. මොකද්ද ඔකේ තේරුම? ගඟත් මොහොතක් පාසා වෙනස් වෙනවා. පුද්ගලත්වයත් මොහොතක් පාසා වෙනස් වෙනවා. ඒ පුද්ගලයාගේ ශරීරය සහ සිතුවිලි ක්‍රියාකාරකම් මොහොතක් පාසා වෙනස් වෙනවා. බලන් හිටියට ගඟත් තප්පරයක් පාසා මොහොතක් කියන්නේ තප්පරයක්වත් නෙමෙයි. එහෙම මොහොතක්වත් තියෙන්නේ නැහැ. තප්පරෙන් 10න් පංගුවක් පාසා වෙනස් වෙනවා. ගඟත් වතුර ගලාගෙන යද්දී පුද්ගලයාත් එහෙමයි වෙනස් වෙනවා. ඒ පුද්ගලයා හා බැඳුණු සියලු සිතුවිලි සමුදායත් එහෙමයි වෙනස් වෙනවා. එතන පුද්ගලයාට එකම විදිහට එකම පුද්ගලයෙකුට දෙපාරක් එකම ගඟකට බහින්න බෑ. ගඟත් වෙනස් වෙලා පුද්ගලයාත් වෙනස් පුද්ගලත්වයත් වෙනස් වෙලා. ඔන්නෝක දකින්න එක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නවා කියලා කියන්නේ. නැතුව පින්වතුනි අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ ගස් බිම ඇදගෙන වැටෙනවා, දි รา පත් වෙනවා, පොළොවට පස් වෙනවා, මල් පර වෙනවා, ජරා ජීර්ණ වෙනවා, මිනිස්සු මැරෙනවා, පහසට කුණු වෙනවා කියලා දකින්න එකම නෙමෙයි. ඊට වඩා ගැඹුරක් එතන තියෙන්න ඕනේ. ඊට වඩා දර්ශනයක් එතන තියෙන්න ඕනේ. ඒ දර්ශනය ඒ ගැඹුර තමයි අර පෙන්වන දේ. හරි. දැන් එතකොට කල්පනා කරලා බලන්න ඔය දැක්ම තමයි සම්මා දිට්ඨිය කියලා කිව්වේ. ඔය දැක්ම තමයි සම්මා දිට්ඨිය කියලා කිව්වේ. එතකොට ඒ දැක්ම කෙනෙකුට තියෙනවා නම් අන්න එයා තුල අනිත්‍ය දර්ශනයක් තියෙනවා. එයා තුල ගැඹුරු දර්ශනයක් තියෙනවා. සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ සම්මා දිට්ඨිය තියෙන කෙනා මෙලව පරලොව විශ්වාස කරනවා. කර්මය කර්මඵලයේ විශ්වාස කරනවා. හොඳ නරක විශ්වාස කරනවා. පින්පව් විශ්වාස කරනවා. අම්මා තාත්තගේ ගුණ විශ්වාස කරනවා. සියුම් ශරීර තියෙන සත්වය මේ ලෝකේ ඉන්නවා කියලා විශ්වාස කරනවා. ධර්ම මාර්ගයේ හැසිරෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා පිළිගන්නවා. ඔය ටික ඔක්කොම එකතු වුණාම ඔකට කියනවා සම්මා දිට්ඨිය කියලා. පැහැදිලිද? දැන් එතකොට මේ සම්මා දිට්ඨිය තියෙන කෙනාට මේ අනිත්‍ය දර්ශනය තියෙන කෙනාට මොකද වෙන්නේ? එයාට පුළුවන් ලෝකයෙන් වෙනස් වූ සිතුවිලි උපදවන්න. ලෝකයට නැඹුරු වෙච්ච අනිත්‍ය කරන විදිහ සිතුවිලි නෙමෙයි. එයා වෙනස් විදිහට හිතනවා. ඒකයි සම්මා සංකප්ප කියලා කිව්වේ. සාමාන්‍යයෙන් ලෝකේ තියෙන සංකප්ප මිච්ඡා සංකප්ප. මොනවාද මිච්ඡා සංකප්ප කියලා කියන්නේ? කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප. සම්මා සංකප්ප කියලා කිව්වේ නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. නෙක්ඛම්ම කියන්නේ මොකද්ද? කාමයන් අතහැරීම ගැන, තමන් සන්තක දේවල් අතහැරීම, තමන් ආශක්ත කරගත්ත දේවල් අත්හැරීම ගැන සිතුවිලි. අව්‍යාපාද තරහ නොගැනීම ගැන සිතුවිලි. අවිහිංසා කාටවත් හිංසා නොකිරීම සම්බන්ධයෙන් වූ සිතුවිලි. ඒවා ලේසි දේව පුරුදු කරන්න අමාරුයි. දැන් හිතන්න මෙහෙම. කොච්චර උගත් වුණත් තරුණ දුවලා පුතාලා තමන් ඊටාම ආශක්ත වෙච්ච ආදරය කරන කෙනෙක් තමන්ට හමි වුණොත් මොකද වෙන්නේ? තරුණ දුවලා පුතාලාට මේක අදාළයි. හරි? මොකද වෙන්නේ? හදිසි තීරණ ගන්නවා. අත්හැර ගන්න බෑ. කාම සංකප්පය තදින් බැඳිලා
ආදරෙන් බැඳිලා ආශක්ත වෙලා නරකයි කියනව නෙමෙයි. තව මිනිස්සෙකුට ආදරය කරන එක නරක දෙයක් නෙමෙයි. ආදරය හොඳ දෙයක්. හැබැයි ඒ බැඳීම ඇතුලේ උපදින නිච්ච සංකල්පය ඇතුලේ, ඒ බැඳීම ඇතුලේ උපදින අන්ධ භාවය ඇතුලේ, ආශක්ත භාවය ඇතුලේ පුද්ගලයා මුලාවටපත් වෙනවා. ඒ පුද්ගලයාගේ ජීවිතේ අර්බුදයන් උපදවනවා. ඒකයි පෙන්වන්නේ. ඒ ආශක්ත වීම ඇතුලේ මොකද වෙන්නේ? වෙනස් වුණොත් වැරදිලාවත් ඒක Tamanට ඕන විදිහට නොවුනොත් Tamanට තමන්ව පාලනය කරන්න බෑ. ව්‍යාපාදේ උපදිනවා, තරහ ගන්නවා. ලංකාවේ එක්තරා පාසලක මීට අවුරුදු ගානකට කලින් විද්‍යාගාර ගොඩනැගිල්ලේදී එක බංකුවේ Taman එක්ක ඉගෙන ගත්ත සහෝදර ශිෂ්‍යාව ඝාතනය කරනවා. පාසලට පීයක් අරගෙන ඇවිල්ලා. පහුගිය කාලේ අපි දැක්කා උපකාරක පන්තික ඉවර වෙලා ගෙදර යනකොට තරුණ පුතාලා දෙන්නෙක් තමන්ගේ මිත්‍රයව ගිහිල්ලා ඝාතනය කරනවා. මම මේ පුවත්පත්වල රූපවාහිනිය යන ප්‍රවෘත්ති බනට කියනව නෙමෙයි. ඒක එහෙම කරන්න හොඳ නෑ. හැබැයි ඒ දේවල් ඇතුලේ අපිට පේන දේ මොකද්ද? තරුණ දුවල පුතාලා ගිහිල්ලා තමන්ගේ ජීවිතෙන් තමන් පලි ගන්නවා. තමන්ගේ ජීවිතය තමන් නැති කරගන්න හදනවා. ඇයි? තමන්ට තමන් ගැන තරහක් උපදිනවා. තමන්ට අනිත් කෙනා ගැන වෛරයක් උපදිනවා. දරා ගන්න බැරි වෛරයක්, ව්‍යාපාදයක් උපදිනවා. මොකද තමන් ආශක්ත වස්තු අහිමි වෙනකොට තමන්ට තමන්ව පාලනය කරගන්න බෑ. අත්තරින්න බෑ. පාලනය කරගන්න බෑ. ව්‍යාපාද, විහිංසා, හිංසා කරනවා. එක්ක තමන් ලෝකෙට හිංසා කරනවා, නැත්නම් තමන්ට හිංසා කරගන්නවා. ස්වයං ඝාතනය කරගන්නවා. හරි. මේකේ අනිත් පැත්ත බලන්න. ඒකට මම චූටි කතාවක් කියන්නම්. 1976 අවුරුද්දේ ලංකාවේ තිරගත වෙලා තියෙනවා හුලවාලි කියලා චිත්‍රපටයක්. ඒකේ ප්‍රධාන චරිතය රොඩි ගමක අඩුකුලේ ගම්මානක රොඩි රහේ නායකයාගේ නම ධාරා. එයා විවාහ කරගන්නවා ඒ රොඩි රහේ ඉන්න ලස්සනම තරුණිය සුබා. මේ දෙන්නගේ විවාහ ජීවිතය බොහොම සතුටින් ගත වෙනවා දුප්පත් පැල්කොටයක. රොඩි රහේ මේ ගමට එනවා උසස් කුලේ වෙලෙන්දෙක්. උඩරට වෙලෙන්දෙක් එනවා. එයාගේ නම බිබිලි ඇත්තෝ. ඒ වෙලෙන්දා මේ රොඩි තරුණියත් එක්ක පෙමින් බැඳෙනවා. අනියම් ප්‍රේමයක්. දහර මේක දන්නේ නැහැ. දවසක් දහරා කැලේ ඇතුලේ දඩේමේ යද්දී තමන්ගේ බිරිඳ සුභා බිබිලි ඇත්තෝ කියන මේ ප්‍රේමවන්තයා සමග පෙම් පැටලෙවිල්ලක ඉන්න බව දකිනවා. පෙම්බස් දොඩනවා දකිනවා. දහරට හොඳටම කේන්ති අන්න කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප කරේ තියෙන කැටේරි අරගෙන කොටනවා බිබිලි ඇත්තන්ට. ව්‍යාපාද විහිංසා. හිංසා කළා. ඇයි හිංසා කළේ? තමන්ගේ කාම වස්තුව. දාරගේ ඔළුවෙන් රුධිරය ගලාගෙන යනවා. සුභා බිබිලි ඇත්තෝ ඉස්සරහා වැටිලා ඔහුගේ හිස අතගාමින් අඬනවා. දහරට වැඳ වැටිලා අඬනවා. මට බිබිලි ඇත්තන්ව විවාහ කරගන්න ඕනේ. මට ඔබව එපා කියලා. දැන් මේ පුංචි සිදුවීම අපිට බණ කතාවක් කියලා දෙනවා. මොකද්ද? දහරට ලොකු කම්පනයක් සහ කම්පනයක් ඇති වෙනවා. මං මෙච්චර ආදරය කරපු ගැහණිය, මම මගේ මුළු ජීවිතේම කියලා හිතාගෙන හිටපු ගැහණිය මගේ ඉස්සරහ වෙන පුරුෂයෙක් පතනවා. මේකද ආදරය කියන්නේ? මේකද සැබෑ ආදරය කියන්නේ? ඔහුට ජීවිතය ගැන මහා කලකිරීමක්, මහා නිබ්බිදාවක් ඇති වෙනවා. අන්නේ කලකිරීම ඇතුලේ නෙක්ඛම්ම සංකප්ප උපදිනවා. දහරා හරි ලස්සන දෙයක් කියනවා. සුභා නැගිටින්න. මම
බිබිලයත්තන්ව සනීප කළා ඔබට දෙන්නම් කියලා. ව්‍යාපාද සංකප්ප වෙනුවට අව්‍යාපාද සංකප්ප උපදිනවා. හිංසා සංකප්ප වෙනුවට අවිහිංසා සංකප්ප උපදිනවා. බිබිලයත්තන්ව වාත්තු කරගෙන ගිහිල්ලා තමන්ගේ කෙටේරි පහරෙන් තුවාල ලැබපු තමන්ගේ බිරිඳව පැහැර ගන්නාපු මේ ප්‍රේමවන්තයව දහරා සනීප කරනවා. සනීප කළා බෙහෙත් බැඳලා තුවාලේ සනීප කළා. දවස් ගානකට පස්සේ තමන්ගේ ඊටාම ආදරය කරපු තමන්ගේ ජීවිතේ වැඩියෙන්ම ආදරය කරපු ගැහණිය ඔහුට දන් දෙනවා. ඔහුට පරිත්‍යාග කරනවා. ඔබ මෑත් සමග පිටත් වෙලා යන්න. මම මේව අත්හරිනවා. හරි. දැන් බලන්න මේ දේවල් ඇතුලේ තියෙන්නේ කෙනෙකුට ජීවිතය පිළිබඳ කලකිරීමක් ඇති වෙනකොට සැබෑ ජීවිතය පිළිබඳ යථාර්ථය පේනකොට එයාට පුළුවන් වෙනවා නෙක්ඛම්ම සංකප්ප උපදව ගන්න අත්හැරීම කරන්න. අල්ලගෙන ඉන්න දේවල් අතහරින්න. තරහෙන් ඉන්න දේවල් මෛත්‍රිය නිවසන්න. හිංසා කළ යුතු දේවල් වලදී හිංසා නොකර ඉන්න පුළුවන් වෙනවා. ඒ අත්හැරීම කරන්න පුළුවන්. ඒ දේවල් දිහා නුවණින් දකින මිනිස්සුන්ට. ඒ දේවල් දිහා කලකිරීමේ නුවණ තියෙන මිනිස්සුන්ට. හරි. එතකොට සම්මා දිට්ඨිය ශක්තිමත් වෙනකොට දැක්ම හරියට තියෙනකොට සම්මා සංකප්ප උපදිනවා. දැන් මේවා ගිහි ජීවිතයට අදාළ නැද්ද? අදාළයි. ගිහියත්තන්ට සම්මා දිට්ඨිය අදාළයි. ගිහියත්තන්ට සම්මා සංකප්ප අදාළයි. ගිහියත්තන්ට සම්මා දිට්ඨිය නැති වුනහම සම්මා සංකප්ප නැති වුනහම තමයි ජීවිතේ අර්බුදයන් හදාගන්නේ. අර තරුණ දූල පුතාලා හදාගන්නවා වගේ. සම්මා වාචා තමන්ගේ දර්ශනය නිවැරදි වෙනකොට වචනේ පිරිසුදු වෙනවා. වචනේ පාරිශුද්ධ වෙනවා. තමන් ලෝකෙ දිහා දකින්න විදිහ තමන්ට ඕන විදිහට නිට්ටයයි සුඛයි ආත්මයි මගේ පාලනයෙන් වෙන්න ඕනේ කියලා හිතනකොට ඕන දෙයක් කියනවා. කටට එන වචනයක් කියනවා. හැබැයි ලෝකයේ වෙනස් වෙන සුළුයි මගේ පාලනයෙන් තොරයි අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකිනකොට දේවල් දිහා අත්හැරීමේ ඥානයකින් දකිනවා. නිස්සරණ ප්‍රඥාවකින් දකිනවා. එතකොට වචන පාරිශුද්ධ වෙනවා. දැන් මෙහෙම හිතන්න. පාරේ වාහන දෙකක් ගෑවෙනවා. ඔව් යකඩ ගොඩවල් පොඩ්ඩක් එහෙම වුණොත් ගෑවෙන්න පුළුවන්. හිත් පිට තියෙන වාහන නෙවෙයිනේ. යකඩ කඳන්. එතකොට වාහනින් බහි නැත්තෝ ඊටාම අසභ්‍ය විදිහට නම් කතා කරන්නේ. ඊටාම අසභ්‍ය විදිහට නම් කතා කරන්නේ. මොකද වෙලා තියෙන්නේ? දෙන්නටම දැක්මක් නැහැ ජීවිතයේ දර්ශනයක් නැහැ. නිකන් ලොකු වාහනයක් පදවපු පුංචි මිනිස්සු දෙන්නේ. අපේ රටේ ගොඩාක් ඉන්නේ ලොකු වාහන එලවන පුංචි මිනිස්සු. හරි? පුංචි මිනිස්සු කියන්නේ ශරීරයෙන් නෙමෙයි හදවතින් පුංචි ශුද්‍ර මිනිස්සු. මහා මිනිස්සු නෙමෙයි. ගැඹුරින් හිතන මිනිස්සු නෙමෙයි. විසල් පරාසයක මිනිස්සු නෙමෙයි. හරි පටුයි. ගහ ගන්නවා. නරක වචන කියනවා. අසභ්‍ය වචන කියනවා. දරුවෝ ඉස්සරහත් කියනවා. වචනේ පිරිසුදු නෑ. සමහර වෙලාවට නෙමෙයි බොහෝ වෙලාවට පිටරටවල් වල වාහන දෙකක් ගෑවුනොත් අන්න ලොකු වාහන එලවන ලොකු මිනිස්සු හම්බෙනවා අපිට. වාහනින් බැහැලා අතට අත දීලා hina වෙලා දෙදෙනාගේම තියෙන රක්ෂණාවරණ ගැන කතා කරගෙන හරි අපි මේක සමගින් විසඳගමු. ප්‍රශ්නේ මෙතනින් ඉවර කරගමු. ඔයාගේ රක්ෂණයෙන් මුදල් ලබා ගන්න මම මගෙන් ලබා ගන්නම්. මොන හරි ගැටලුවක් වුණොත් මෙන්න මගේ දුරකථන අංකය. ප්‍රශ්න ඉවරයි. අසභ්‍ය වචන කියන්න දෙයක් නෑ. අසභ්‍ය වචන කිව්වා කියලා වාහනේ ලැබෙන්නේ නෑ. වාහනේ හීරිච් එක සනීප වෙන්නේ නෑ. වාහනේ වන්දිය ලැබෙන්නේ නෑ. එතන තියෙන්නේ අපේ නෝගත්කම අපේ තියෙන පරිණත නෝ ගතිය පෙන්වන්නේ. ඒකයි කිව්වේ ලොකු වාහන එලවන පුංචි මිනිස්සු, පටු මිනිස්සු. හැබැයි පුළුල් මනසක් තියෙන මිනිස්සුන්ට උදාර සිතුවිලි තියෙන මිනිස්සුන්ට පුළුවන් ඒ දේවල් කළමනාකරණය කරගන්න. සම්මා වාචා
දර්ශනයක් තියෙන මිනිස්සු, අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්ම තියෙන මිනිස්සු වචනේ හැම වෙලෙම පරිශුද්ධව පවත්වනවා. සම්මා කම්මන්ත සමන්ගේ ක්‍රියාවන් මොනවාද? කම්මන්ත මොනවාද ක්‍රියාව? ප්‍රාණඝාතයෙන් වළකිනවා, අදත්තාදානයෙන් වළකිනවා, කාම මිත්‍යාචාරයෙන් වළකිනවා. කෙනෙකුට ප්‍රාණඝාතයෙන් වළකින්න දර්ශනයක් ඕනේද නැද්ද? ඕනේ. පින්වතුනි, මිනිස්සු සත්තු මරණ විදි 3ක් තියෙනවා. එකක් බඩගින්නට ආහාර හැටියට, අනිත් එක තරහට, අනිත් එක මිච්ඡා දිට්ඨිය හින්දා. හරි? විනෝදයටත් මරනවා ඇති. බඩගින්නට කන්න මරනවා. ඒක සාධාරණ නෑ. හැබැයි බඩගින්නක් තියෙද්දින් උනත් ආහාර පිණිස උනත් සතෙක්ව මරණ එක අනුමත කරන්නත් බෑ. නොමර ඉන්න තමන්ට හොඳ පෞරුෂයක්, දර්ශනයක්, දැක්මක්, අවිහිංසාවක් තියෙන්න ඕනේ. හරි? තරහවක් ඇති වෙච්ච ගමන් දුර දෙක හිතන්නේ නැතුව ගහලා දානවා. එහෙම නැති වෙන්න නම් ඒ සතා ගැන හොඳ කරුණාවක්, මෛත්‍රියක්, අවිහිංසාවක් තියෙන්න ඕනේ. ඒ දෙකටම වඩා බරපතලයි මිච්ඡා දිට්ඨිය හින්දා මරණ එක. බලන්න, සමහර බිලි පූජා කරනවා, සත්තු 10 ගාණක් බැඳලා ඔහේ පූජා කරනවා. බිලි පූජා. මිච්ඡා දිට්ඨිය. සමහර රටවල් වල අපි දන්නවා මංගල සම්මත අවස්ථාවවලදී සතෙක් මරලා ලේ ගානවා 4 කොනේ. මංගලයි, මංගල සම්මතයි, සුභයි කියලා හිතනවා. අලුත් වාහනයක් ගත්තාම, අලුත් ඉඩමක් ගත්තාම, අලුත් ගෙයක් ගත්තාම සත්තු මරලා 4 කොනේ ලේ ගානවා. සුභයි කියලා හිතලා. මිච්ඡා දිට්ඨිය. එතකොට ප්‍රාණඝාතයෙන් වළකින්න නම් අවිහිංසාවාදී දැක්මක්, සම්මා දිට්ඨියක් තියෙන්න ඕනේ. සම්මා දිට්ඨියක් නැති කෙනාට, හිතක් පපුවක් තෙතක් නැති කෙනාට ප්‍රාණඝාත කරන එක මහ ලොකු වැඩක් නෙමෙයි. ඒකයි සිල්වත් වෙන්න නම් ඉස්සෙල්ලා දර්ශනයක් තියෙන්න ඕනේ. ලෝකෙ දකින්න විදිය වෙනස් වෙන්න ඕනේ. අදත්තාදාන, අනුන්ගේ දෙයක් හොරකම් නොකර ඉන්න දර්ශනයක්, ප්‍රතිපත්තිකරුක දැක්මක් තමන්ට තියෙන්න ඕනේ. සමහර ඇත්තෝ අපිට හම්බෙලා තියෙනවා රාජ්‍ය සේවකයෝ තමන්ගේ ගෙදර පෞද්ගලික ඡායාපිටපතක්වත් තමන්ගේ කාර්යාලයේ ඡායාපිටපත යන්ත්‍රයෙන් ගන්නෙ නෑ. එහෙමයි ඉන්නවා. එහෙම ප්‍රතිපත්තිකරුක ඉන්නවා. එහෙම ප්‍රතිපත්තිකරුක වෙන්න නම් එයාට දර්ශනයක් තියෙන්න ඕනේ. තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් තමන්ට දැක්මක්, ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ලෝකෙ ගැන දර්ශනයක්, දැක්මක්, ප්‍රතිපත්තියක් නැති මිනිස්සයාට කරන්න බැරි අපරාධයක් නැහැ. එයා හොරකම් කරනවා, දූෂණ කරනවා, වංචා කරනවා, කපටි වැඩ කරනවා. වැරදි කාම සේවනයෙන් වළකින්න දර්ශනයක් තියෙන්න ඕනේ. තමන්ට බිරිඳක්, ස්වාමියෙක් ඉන්නවනම් තමන්ගේ බිරිඳ ඉක්මවා යන්නේ නැහැ, ස්වාමියා ඉක්මවා යන්නේ නැහැ කියලා හිතන්න තමන්ට තියෙන්න ඕනේ සම්බන්ධයෙන් යම්කිසි දර්ශනයක්, දැක්මක්, ඉවසීමක්, ආත්ම දමනයක්, ආත්ම සංවරයක්. හැම මිනිස්සෙකුට මේක නිකන් එන්නේ, ආකස්මික වෙන්නේ, අහසින් හම්බෙන්නේ. ඒකට තමන් තුළ යම්කිසි ආත්ම දමනයක් පුහුණු කරගන්න ඕනේ, ආත්ම සංවරයක් ඇති කරගන්න ඕනේ. දේවල් දිහා දකින්න විදිහ වෙනස් වෙන්න ඕනේ. ඒකයි සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි සම්මා කම්මන්ත වඩන්න පුළුවන්. සම්මා කම්මන්ත කිව්වේ එහෙනම් ප්‍රාණඝාතයෙන් වළකිනවා, අදත්තාදානයෙන් වළකිනවා, කාම මිත්‍යාචාරයෙන් වළකිනවා කියන ක්‍රියාවන්, නිවැරදි ක්‍රියාවන්. ඊළඟට සම්මා ආජීව, නිවැරදි ජීවිත පැවැත්ම. ආජීවය කිව්වේ ජීවිකාව කියන එක. පැවිද්දෙකුට නම් වෙළඳ ව්‍යාපාර කරන්නේ නැතුව, හොරමැරකම් කරන්නේ නැතුව, සටකපටකම් කරන්නේ නැතුව දැහැමින් ජීවත් වෙන්න පුළුවන් සිව්පසයක් තියෙන්න ඕනේ. පැවිද්දෙකුට දැහැමින් උපේන ධනයක් කියලා එකක් නැහැ. පැවිද්දෙකුට තියෙන දැහැමින් ලැබෙන සිව්පසයක්. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන ප්‍රත්‍ය. ගිහියෙකුට තියෙන දැහැමින් උපේන ධනයක්. ඒක දාඩිය මහන්සියෙන් වෙන්න ඕනේ. අවංකව වෙන්න ඕනේ. හොරමැඩකම් නොකර වෙන්න ඕනේ. අල්ලස්, දූෂණ, වංචා නැතුව වෙන්න ඕනේ.
වැරදි රැකියාව වලින් තොර වෙන්න ඕනේ. මත්ද්‍රව්‍ය වෙළඳාම් වලින්, වසවිස වෙළඳාම් වලින්, අවියායුධ වෙළඳාම් වලින්, වහල් වෙළඳාම් වලින්, මස් පිණිස සත්තුම් වෙළඳාම් කරන එකෙන් වැළකීලා අවංක පිරිසුදු වෙළඳාමක් වෙන්න ඕනේ. අවංක පිරිසුදු ජීවනෝපායක් වෙන්න ඕනේ. අමාරුද ලේසිද? අමාරුයි. සාමාන්‍ය ලෝකයේ ඇතුලේ අද අපේ රටේ වගේ රටක් ඇතුලේ හොරකම් නොකර, වංචා නොකර, අල්ලස් නොගෙන ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි එහෙම රටක වුණත් එහෙම ඉන්න නම් අපිට තියෙන්න ඕනේ හොඳ ප්‍රතිපත්තිකරක භාවයක්, අපිට දර්ශනයක්, අපිට දැක්මක් තියෙන්න ඕනේ. නෑ මම මෙහෙමයි කියලා. ඒ සඳහා තමන්ට පෞරුෂයක්, අධීනත්වයක් තියෙන්න ඕනේ. ඒක තමයි සම්මා ආජීව කියලා කිව්වේ. පින්වතුනි බෞද්ධ කියලා කිව්වට වැඩක් නෑ. මේ දැක්ම නැත්තම්, මේ ජීවන දර්ශනය නැත්තම්, මේ ප්‍රතිපත්තිය නැත්තම් එයා ආරෂ්ඨාංග මාර්ගයේ නෙමෙයි. එයා භාවනා කරන්න බෑ. එයාට බෞද්ධ කියන්න බෑ. සම්මා ආජීවයේ ගොඩක් වෙලාවට අද අමතක වෙලා තියෙනවා. හරි? හොරකම් කරන්නේ නැතුව, අල්ලස් වංචා දූෂණ වලින් වැළකීලා, සට කපටකම් වලින් වැළකීලා, නොඑක් විදිහේ මුදල් අක්‍රමිකතා වලින් වැළකීලා මූල්‍යමය විනයක් පවත්වාගෙන යන්න පුද්ගලයෙකුට හොඳ ශක්තිමත් ශක්තියක් තියෙන්න ඕනේ. තමන්ගේ අමුදරුවන්ට ඒ වගේ වැරදි ධනයකින් කන්න බොන්න දෙන්නේ නැහැ. වැරදි ධනයකින් අමුදරුවන්ව පෝෂණය කරන්නේ නැහැ. ඒ මුදල්, ඒ ආහාර yaadෙන්නේ නැහැ කියලා තමන්ට දර්ශනයක් තියෙන්න ඕනේ. මම දැක්ක පහුගිය කාලෙක බටහිර රටක එක අගමැතිවරයෙක් කියලා තිබුණා, මගේ රූපය ඔබේ කාර්යාලයේ එල්ලන්න එපා රාජ්‍ය සේවකින්ට. ඔබේ පවුලේ රූපයක්, පවුලේ සමාජිකයින්ගේ රූපයක් එල්ලගෙන තීරණ ගන්නකොට ඒක දිහා බලන්න කියලා. ඒ කියන්නේ තමන්ට හිතෙන්න ඕනේ තමන් කරන දේ, තමන් උපයන ධනය ඇතුලේ කොච්චර තමන් සාධාරණද, ඒ ධනෙන් නේද මගේ දරුවන්ට කන්න දෙන්න දෙන්නේ, ඒවා yaadෙයිද කියලා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය සම්මා ආජීවයට බලපානවා. තමන් පිළිගන්න, තමන් අදහන, තමන්ගේ දර්ශනය, තමන්ගේ දැක්ම, තමන්ගේ දිට්ඨිය, තමන්ගේ ක්‍රියාවන් වලට, තමන්ගේ ජීවිකාවට වග කියනවා, බලපානවා. හොරකම් කරන එක දර්ශනය කරගත්ත මිනිස්සයාට අල්ලස් ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. වැරදි විදිහේ ජීවිතයක් ගෙනියන එක, වැරදි විදිහේ ආජීවයක් ගෙනියන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අවංක භාවය, වංචනික නොවන භාවයේ ජීවන දර්ශනය කරගත්ත කෙනෙකුට එහෙමව කරන්න බෑ. එයා බොහොම ප්‍රතිපත්තිකරුකයි. සම්මා වායාම, වීරය, කුසලයේ වඩනවා, අකුසලයේ දුරු කරනවා. වායාම කියන්නේ මොකද්ද? උපන් කුසල් උපදවනවා, උපන් කුසල් දියුණු කරනවා, නූපන් කුසල් උපදවනවා. උපන් අකුසල් දුරු කරනවා, නූපන් අකුසල් නූපදවනවා. ඒ සඳහා වූ හිත තමයි සම්මා වායාම, නිවැරදි උත්සාහය කියන්නේ. සම්මා සති කියන්නේ, සම්මා සති කියන එක නම් එදිනෙදා ජීවිතයේ තියෙන එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා භාවනාවට අදාළ එකක්. එදිනෙදා ජීවිතයේ තමයි, හැබැයි භාවනාවට අදාළ එකක්. සම්මා සති කියන්නේ එළඹ සිටි සිහිය, මේ මොහොතේ තියෙන සිහිය. අපි හැම වෙලෙම මනෝලෝකවල සැරිසරනවා. ඒ වෙනුවට මේ මොහොතට හිත අරගෙන වාසය කරනවා. කනවා නම් කනවා. ඇවිදිනවා නම් ඇවිදිනවා. නිදිනවා නම් නිදිනවා. බනහනවා නම් බනහනවා. මුළු හිතම එකට යොදවනවා. සම්මා සතිය. අවධානය. අවධානයේ ශුද්ධ අංශුව සතිය. ඒ සතියේ තවත් පියවර තමයි පර්යංකේ වාඩි වෙලා, භාවනා ඉරියව්වේ වාඩි වෙලා කර්මස්ථානයේ මෙනෙහි කරන එක, කර්මස්ථානයට එළඹෙන එක තමයි සතිය. ආනාපාන සතිය නම් ආනාපාන සතිය හුස්ම රැල්ලට හිත යොමු කරන එක, බුද්ධානුස්සතිය නම් බුදු ගුණයන්ට හිත යොමු කරන එක, මෙත්තානුස්සතිය නම් මෛත්‍රියට හිත යොමු කරන එක තමයි සතිය කියන්නේ. සමාධිය කියන්නේ ඒ සතියෙහි ගැඹුරු චිත්ත ඒකාග්‍රතාවය, ගැඹුරු වූ චිත්ත ඒකාග්‍ර අධ්‍යක්ීම් ශේෂ්ත්‍රය තමයි සමාධිය කිව්වේ. භාවනාවේ ප්‍රතිඵල ටික තමයි සමාධිය කියන්නේ.
ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුලේ සම්මා සති සම්මා සමාධි කියන අංග දෙක භාවනාවත් එක්කයි බැඳිලා තියෙන්නේ. ඒක භාවනාවත් එක්ක බැඳිච්ච අංග දෙකක්. අනිත් දේවල් ටිකේ තියෙන්නේ තමන්ගේ ජීවිතය පුරුදු කරන වාචා කම්මන්ත ආජීව වායාම. දිට්ඨිය තුල තියෙන දර්ශනය. ඒ සම්බන්ධයෙන් තමන්ට තියෙන දැක්ම තමයි දිට්ඨිය. ඊළඟට එදිනෙදා ජීවිතයේ පුහුණු වෙන ටික වාචා කම්මන්ත ආජීව වායාම. පුහුණුව. ආධ්‍යාත්මික පුහුණුව එහෙම නැත්නම් භාවනාමය පුහුණුව පරයන්කේ වාඩි වෙලා වඩන එක තමයි සම්මා සති සම්මා සමාධි කිව්වේ. භාවනා පැත්ත. සම්මා සමාධියේදී ගැඹුරු ධ්‍යාන මට්ටම් වලට යනවා. ගැඹුරු ආධ්‍යාත්මික මනෝතලයන් ස්පර්ශ කරනවා. ගැඹුරු ආධ්‍යාත්මික අත්දැකීම් ලබනවා. ඒක සම්මා සමාධිය. ඒක මම කියන්නේ සම්මා සමාධිය දිනදා ජීවිතේ පාරේ යනකොට සමාධිය, බස් එකේ යනකොට, බයිසිකලේ යනකොට පුළුවන් කියලා නේ. සම්මා සතිය සම්මා සමාධියක් කරා ගෙනියන්න හොඳ විවේක භූමියක්, විවේක පරිසරයක්. ඒකනේ ස්වාමීන් වහන්සේලා ගිහියන්තු විවේක ස්ථාන හොයාගෙන යන්නේ භාවනා කරන්න. ඒකේ තියෙන තේරුම තමයි ඒ සමාධියක් කරා ගෙනියනවා නම් මනස ආධ්‍යාත්මික ගැඹුරකට ගෙනියනවා නම් එයාට ශාන්තියක් ඕනේ, විවේකයක් ඕනේ. ඒක භාවනාමය ප්‍රතිඵලයක් සම්මා සමාධිය. සම්මා සමාධිය වඩන කෙනාට ගැඹුරු ඥාන දර්ශනයක් උපදිනවා. ඇත්ත ඇති සැටියෙන් දකිනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනවා. ඒකට කියන සම්මා ඥාන කියලා. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති. සමාහිත හිතක් තියෙන කෙනා ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ඒ කෙනා සම්මා විමුක්තිය සසර කෙලවර කරනවා. දුක් කෙලවර කරනවා. මට කියන්න ඕනේ මෙච්චරයි. දුක් කෙලවර කිරීම වනාහි ඇදහිලි විශ්වාස ටිකක ප්‍රතිඵලයක් නෙමෙයි. පුද පූජා අභිචාර සම්ප්‍රදායන් වල ප්‍රතිඵලයක් නෙමෙයි. දෙවියන් විසින් ඔබට ලබා දෙන සම්ප්‍රදානයක් වරමක් නෙමෙයි. බුදුන් වහන්සේ විසින් ඔබට ලබා දෙන වරමක් සම්ප්‍රදානයක් අනුග්‍රහයක් නෙමෙයි. දුක් කෙලවර කිරීම වනාහි ඔබ විසින් වඩන මාර්ගය පුහුණු කරන ප්‍රතිඵලයේ විසින් ඔබට අත්කර දෙනු ලබන්නක්. ඒ කියන්නේ කාට හරි දුක් කෙලවර කරන්න ඕන නම් එයා මේ මාර්ගය තෝරගන්න ඕනේ. ඒක පුහුණු කරන්න ඕනේ. ඒක වඩන්න ඕනේ. එතකොට මේ ජීවිතේ සාන්දෘෂ්ටික වශයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව අනේ මගේ දුක් නිවේවා කියලා ප්‍රාර්ථනා කළාට දුක නිවෙන්නේ නැහැ. එහෙම නැහැ. ඒකයි මේකට යථාර්ථවත් ධම. මේ ජීවිතේම ප්‍රතිඵල තියෙන ධම. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශාසනය විමුක්තිය කියන්නේ මරුණට පස්සේ හම්බෙන එකක් නෙමෙයි. ඒ නිසා මම ඔයයන්ට මේ වෙලාවේ ආරාධනා කරනවා නමට බෞද්ධෙක් නොවි ඇත්තටම බෞද්ධෙක් වෙන්න. කොයි විදිහේ බෞද්ධෙක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කරන බෞද්ධෙක්. විමුක්ති මාර්ගය පුහුණු කරන බෞද්ධෙක්. ධර්ම මාර්ගය පුහුණු කරන බෞද්ධෙක්, සැබෑ බෞද්ධෙක්, සැබෑ බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ආචාර්ය සේපාල සමරසේකර මහත්මයා මුල් වෙලා රේණුකා මල්කාන්ති මහත්මිය, ඒ පවුලේ වැඩිමහල් සොහොයුරා ලොකු අයියා ඇතුළු සහෝදර සහෝදරියන් පිරිස මේ පින්කමෙන් බලාපොරොත්තු වෙනවා මීට වසර 3කට පෙර අභාව ප්‍රාප්ත රුවන්වැල්ලේ විසූ ජයවර්ධන පියාණන්ට පින් අනුමෝදන් කරන්න. එතුමා බොහෝම සත්පුරුෂයෙක්. ඒ දරු පිරිස හොඳට හදපු පියතුමෙක්. විශාල පවුලක් රුවන්වැල්ල ප්‍රදේශයේ පොඩිමණිකේ මෑණියන් සමග එකතු වෙලා හොඳ දරු පිරිසක් තෑට දායාද කරපු පියතුමෙක්. ඒ පියාණන් වහන්සේ අභාවයට පත් වෙලා වර්ෂ 3ක් සම්පූර්ණ වෙල වෙලාවේ එතුමාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම රෝගීව සිටින පොඩි මැණිකේ මෑණියන්ට නිරෝගී සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුංචි අම්මා සහ ලොකු අම්මාටත් නිරෝගී සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වසර කිහිපයකට පෙර අභාවයට පත් වුණා රේණුකා මල්කාන්ති මහත්මියගේ අමරදාස පියාණන්ට සහ ජයන්ති මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. අභාව ප්‍රාප්ත කරුණාරත්න මහප්පා ඇතුළු පියාණන්ගේ සහෝදර සහෝදරියන්ට, අභාව ප්‍රාප්ත පියසේන මාමා ඇතුළු මවගේ සියලු සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ ප්‍රාර්ථනාව හිතේ තබාගෙන ජයවර්ධන පියතුමන් ඇතුළු සියලු ඥාතීන්ට මේ පින් අමා මහ නිවන් සුව පිණිස වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සෙත් ප්‍රාර්ථනා කරනවා රෝගීව සිටින පොඩි මැණිකේ මෑණියන්ට, පුංචි අම්මා සහ ලොකු අම්මාට ඒ පවුලේ, ඒ වගේම ධර්මසේන මහත්මයා, අතුකෝරාල මහත්මයා, චූලාරත්න මහත්මයා කියන මාමාවරුන්ට, කුසුමාවති චූටි පුංචි අම්මා ඇතුළු සුජීවන්ත සිටින දෙපාර්ශවයේ සියලු වැඩිහිටියන්ට නිරෝගී සුවය සහ දිගාසිරි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ පවුලේ ආදරණීය ලොකු අයියා උපාලි මහත්මයා, නිලන්ති අක්කා ඇතුළු දෙපාර්ශවයේම සහෝදර සහෝදරියන් හා පවුල්වල හැම දෙනාටම නිරෝගී සුව වේවා, දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශවයේම පවුල්වල සියලු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ මහාචාර්ය සේපාල සමරසේකර මහත්මයා, රේණුකා මල්කාන්ති මහත්මිය ඇතුළු ඒ පවුලේ සහෝදර සහෝදරියන් හැම දෙනාටත් නිරෝගී සුව වේවා, දිගාසී වේවා. මේ වසංගත කාල සීමාවේ රෝ දුක් බිය දුරලා හැම දෙනාටම තුනුරුවන්ගේ සරණ, දෙවියන්ගේ රැකවරණ වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනය දෙවියෝ රකිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. අනුවන සත්පුරුෂ ඇසුරක් නොවේවා, සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රය වේවා, සංසාර දුකින් අත මිදේවා, වහවහ අමා මහ නිවනින් සැනසීමත් වේවා කියලා ප්‍රාර්ථනා කරා.